දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම හඹා යන දරුවන් පසුපසින් ඉඳමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. හතලිස් පහයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ඊළඟ ශ්‍රේණියට යාමට පෙර අතපසු අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම අනිවාර්යයි. දරුවන්ට පාසල් පැමිණෙන්නයි දැඩි ඉල්ලීමක්. 100% දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අයවැයකින් රටට ප්‍රතිලාභ රැසක් ලැබෙන බව ව්‍යාපාරික ප්‍රජාපකයයි. වගකීමෙන් ක්‍රියා නොකළහොත් යලිත් සීමා පැනවීමේ අවධානමක්. අයහපත් කාල ගුණය තවදුරටත්. මුදුරාජවිල හෙක්ටාර් 6000කින් ඉතිරි වී ඇත්තේ හෙක්ටාර් 1000ක් බව හෙළිවෙයි. බ්‍රිතාන්‍යයේ උද්ධමනයත් ඉහළට. ඉන්දියාවේ කොරෝනා මාස 9කට පසු අඩුම අගයක. ඕවර 20 ලෝක කුසලානේ අවසන් පූර්ව වටේට රටවල් 3ක් සුදුසුකම් ලබා අවසන්. මීළඟ ලෝක කුසලානේදීත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරඟවලට මුහුණ දීමට සිදුවෙයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාසල් ආරම්භ කිරීමෙන් පසු අතපසු වූ වැඩ ආවරණයට සති 20ක සැලැස්මක් සකස් කර ඇතැයි වාර්තා වේ. මේ වසරේ පැවැත්වීමට තිබූ ප්‍රධාන විභාග 3ක් දැන් පැවැත්වෙන්නේ ලබන වසරේදීය. හෙට සිට පාසල්වල 10 වෙනි ශ්‍රේණිය සිට ඉහළ ශ්‍රේණිද ආරම්භ කෙරේ. ජාතික අධ්‍යාපන ආයතනය පසුගිය වසරේ සිසුන්ට අහිමි වූ පාසල් කාලය ගණනය කර තිබේ. ඒ අනුව ඉකුත් වසරේ බස්නාහිර පළාතේ 51.55%ක්ද අනෙකුත් පළාත්වල 39.7%ක්ද වශයෙන් අධ්‍යයන පාඩුවක් සිදු වී තිබේ. මේ වසරේ අගෝස්තු 30 වෙනිදා වන විට බස්නාහිර පළාතට අහිමි වූ පාසල් අධ්‍යයන කාලය 88.5%කි. වෙනත් පළාත්වල එය 54% ඉක්මවා ඇත. ජාතික අධ්‍යාපන ආයතනය සඳහන් කරන්නේ සිසුන් ඊළඟ ශ්‍රේණියට යාමට පෙර අතපසු වූ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ යුතු බවයි. මේ අවස්ථාවේ කොරෝනා යම් පාලනයක් ඇති වී තිබෙන බැවින් මාස කිහිපයක් අඛණ්ඩව පාසල් පැවැත්වීම කාලෝචිතය. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ගේ බොහෝ විෂය කොටස් ආවරණය වී නොමැත. මේ නිසා පාසලට පැමිණ අදාළ අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි. 6 වන ශ්‍රේණියේ සිට 9 වෙනි ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භය ඉදිරියේදී තීරණය කෙරේ. කොරෝනා හමුවේදී අවසාන වශයෙන් වසා දැමිය යුත්තේ හා පළමුව විවෘත කළ යුත්තේ පාසල් බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා පවසයි. එන්නත් මගින් පූර්ණ ආරක්ෂාවක් නොලැබේ. එබැවින් තම ආරක්ෂාව පිළිබඳව සෑම විටම තමන්ම වග බලාගත යුතුයයි ඒ මහතා සඳහන් කරයි. පාසල් උත්තර තබා ගැනීම පාසල් වසා තැබීමට වඩා ඵලදායීතාවයේ තත්ත්වයෙන් ඉතාමත්ම බැරෑරුම්ව කරන්නම දෙයක් නැත්නම් පමණක් පාසල් වහන්න කියන එක තුනිසෙත් සංවිධානයේ වාර්තාවල කියලා තියෙන වගේම තමයි අවසාන වශයෙන්ම වසන්ත පාවිච්චි කළ යුත්තේ පාසල් වගේම පළමු විවෘත කළ යුත්තේ පාසල් කියන අධ්‍යයන කාරණාව තමයි පාසල් පවත්වාගෙන යාම අපි කළ යුතුයි කියන එක ඉදිරිපත් කළේ. ඊළඟ දහන ප්‍රශ්නය තමයි මේක මේ එන්නත් කරන එක තියෙන බලපෑම. එන්නත් කරන්නේ කියන්නේ අපිට කෘත්‍රිමව අපේ ප්‍රතිශක්තිය මේ රෝගයට මුහුණ දීම සඳහා දියුණු කිරීමට තියෙන එක ක්‍රමවේදයක්. ඒකෙදී දැනට ලැබිලා තියෙන එන්නතෙන් අපිට 100% ආහාරයක් ලැබෙන්නේ නැහැ. පැතිරීම පිළිබඳ යම්කිසි සීමා සහිත දායකත්වයක් ලැබෙන්නේ. පාසල ආරම්භ කරනකොට අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ දරුවෝ තමයි මේ රටේ අනාගතය, ලෝකයේ අනාගතයේ දරුවෝ. ඒක නිසා ඒ දරුවෝ නිරෝගීව තබා ගන්නටත් ඒ දරුවෝ ඵලදායීතාවය ඉහළම මට්ටමක පවත්වාගෙන යාම සඳහා අපි දර්ශනයක් කළමනාකරණය කළ යුතුයි. දරුවන් නිවෙස් තුළ කාලය ගත කිරීම නිසා ඔවුන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් වී ඇතැයි
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය දුලංගී දහනායක මහත්මිය සඳහන් කරයි. දරුවන් පාසල් යාමට බියක් දක්වනු ඇත. දෙමෝපියන් තුලද එම බිය පවතී. ඒත් එම බිය අඩු කරගත හැකි බියට මුහුණ දෙමිනි. ජනමාධ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකගේ සංසදය මෙහෙවන වසන්තේනවා සත්තයි වැඩසටහනට එක්වමින් ඇය මේ බව කීවාය. ගුරුවරුන්ටත් සමහර වෙලාවට හිතේ බය තියෙන්න පුළුවන්. දැන් මේවා සංගතයට බිය, එහෙම නැත්නම් දැන් ඒගොල්ලන්ගේ උනා ජීවන රටාව වෙනස් වෙලා තියෙන පුළුවන්. නමුත් අපි ආදර්ශයෙන් පෙන්වන්න ඕන මේ தত্ত্বය අපිට අභියෝගය මේ තියෙන ප්‍රශ්න අපිට ජයගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා ගුරුවරයාගේ විශ්වාසය දරුවට දෙන්න ඕන. මොකද ගුරුවරයා දැස දරුවා බලන්නේ තමන්ගේ ලෝකේ වීරයා වගේ. ඒතකොට තමන්ගේ ලෝකේ වීරයා පෙන්වන්න ඕන ආදර්ශයෙන් අපිට මේක කරන්න පුළුවන්. අපි හැමෝටම එකතු වෙලා මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියලා. දරුවෝ පාසල් එනකොට අර මම කලින් කිව්වා වගේ ඒගොල්ලන්ගේ විවිධ ගැටලු තියෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලන්ගේ ඉගෙනීමේ පසුබෑම්, නැත්නම් ඒගොල්ලන්ගේ සමාජීය හැසිරීමේ පසුබෑම්. ඉතින් ඒක නිසා අපි දරුවන්ට ඒ අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕන සැලසුමක් සහිතව. කොවිඩ් තත්ත්වයේ හමුවේ වැඩි අවධානයක් යොමු වූයේ සෞඛ්‍ය කෙරෙහිය. නමුත් අධ්‍යයනය ඉතා වැදගත්ය. මගේරුණු කාලය ලබා ගැනීම කෙසේවත් කළ නොහැක. දරුවන්ගේ වයසද මේ සඳහා බලපානු ලැබේ. මෙවැනි වසංගත පැමිණීම සාමාන්‍ය වුවත් මානව ප්‍රගමනය වෙනස් නොවන බව මෙම වැඩසටහනට එක් වූ ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා කීවේය. රටේ ආර්ථිකය සුබදායි දිශාවක් වෙත යොමු කිරීමේ දීර්ඝකාලීන අදහස් හා සැලසුම්වලට අනුව මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරට ආර්ථිකය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. කොවිඩ් නිසා මෙරට පමණක් නොව අනෙක් රටවලද සැපියුම් ජාල අඩපනවීමෙන් ආර්ථික අර්බුද පැන නැගී ඇත. යහපාලන රජය සමේ සිදු වූ පාස්කු දින ප්‍රහාරයෙන් ආර්ථිකයට දරුණුතම පහර එල්ලූ අතර එය වඩා තීව්‍ර වූයේ කොවිඩ් වසංගතය රට පුරා ව්‍යාප්ත වීමත් සමගයි. මේ වන විට ආර්ථික ගැටලු සමග ජනතාව වසර 2කට ආසන්න කාලයක් විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටී. ව්‍යාපාරිකයින් සඳහන් කළේ දේශීය කර්මාන්තකරුවන් දිරිගන්වන වැඩපිළිවෙලක් අයවැයෙන් ඉදිරිපත් කරන්නේ නම් එය වඩාත් යහපත් බවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ 100% දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් මෙවර අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වන බවයි. මෙරට නිෂ්පාදනය කරගත හැකි ආහාර පාන වර්ග රසක් ඉකුත් කාලයේ විදේශයන්ගෙන් ආනයනය කළේය. ඒ සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කෙරුණි. මේ නිසා එවැනි නිෂ්පාදන රටේම නිෂ්පාදනය කිරීමට දිරිමත් කළ යුතුය. ඉතිරි වන පළතුරු වලින් බීම වර්ග සෑදිය හැකිය. එය කර්මාන්තයකි. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක් ආනයනය කරේ. ඒවා මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත. ඒ සඳහා සාධනීය ප්‍රතිචාර අයවැයේදී ලැබෙනු ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ කියති. උපායශීලීව ක්‍රියා කිරීමෙන් ආර්ථික ප්‍රශ්න නිසි කළමනාකරණයකට ලක් කළ හැකිය. පසුබෑම් මගහරවාගෙන ශක්තිමත් ලෙස නැගී සිටීම සඳහා අයවැයෙන් මාවතක් විවර විය යුතුය. සුළු මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාර පමණක් නොව ස්වයං රැකියාලාභීන් වෙනුවෙන් අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වේ. වාහන ආනයන වැනි ව්‍යාපාර සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීම වැදගත්ය. ඒ ආශ්‍රිතව විශාල පිරිසක් රැකියාවලයේදී. ආර්ථික, සමාජීය, කෘෂිකාර්මික, අධ්‍යාපනික ගැටලු පැවතියත් ලබන වසරේ මුල් කාර්තුවේදී 6.5ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වෙයි. කොරෝනා මර්ධන එන්නත්වල උස් පහත් ભેදයක් නැතයි ඇමති ඩලස් අලහපිරම මහතා පවසයි. එන්නත් සම්බන්ධයෙන් විවිධාකාරයෙන් ප්‍රචාර සිදු වෙයි. අසත්‍ය ප්‍රචාරවලට නොරවටි එන්නත කරේ විශ්වාසය තබා ඒ සඳහා යොමු වීම වැදගත් බව ඇමතිවරයා කියා සිටී. ජනාධිපතිතුමා හඳුන්වන්නේ කරන්න පුළුවන් ලොකුම කැපකිරීම කරා ජනගහණයෙන් පළවෙනි එන්නත 70%කට දීලා තියෙනවා. දෙවැනි එන්නත දීපු ප්‍රමාණය 61%යි. ලෝකේ දියුණුම රාජ්‍යවලටත් මේක කරන්න බැරි වෙලා තියෙනවා. එන්නත් කරන්න සමහරු බයෙන් ඉන්නවා. සමහර තරුණ ළමයි දූල පුතාලා බය එන්නත් කරන්න. එන්නත් කරන්න ඉල්ලන්නේ ෆයිසර් එන්නතම ඉල්ලනවා. එහෙම එකක් නේ. දැන් මගේ ලොකු පුතාට අවුරුදු 25යි. පොඩි කෙනාට 23යි. පොලිමේ ගිහිල්ලා ගත්තේ මොකද්ද? සිනෝෆාම් එකයි ස්පුට්නික් එකයි. මම රවුටර් කියන්නේ. එසා එහෙම අස්ථාන බියක් ඇති කරගන්න එපා. එන්නත්වල උසස් කුල පහත් කුල කියලා දෙයක් නැහැ. ඒ වැඩවසම් සමාජයේ එහෙම තිබුණේ. එසා දරුවෝ එන්නත් නොකරපු දරුවෝ පාසලට යන වෙලාවේ අම්මගේ තාත්තගේ සීයගේ ආච්චිගේ වගකීම තමයි දරුවෝ ආරක්ෂා කරගන්නේ. ආසාදිත සංඛ්‍යාව ඉදිරියේදී තවත් වැඩි වුවොත් යලි සීමා පැනවීමට සිදු වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු අඟවයි.
ජනතාව වගකීමකින් තොරව හැසිරෙන්නේ නම් මෙම තත්ත්වය උදාවනු ඇත. ඊයේ දෙවන දිනටත් 600කට වැඩි දෛනික ආසාදිතයින් වාර්තා විය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. මෙරට ජනතාවාදී දේශපාලනඥයෙකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 54 වෙනි ගුණ සමරුව අද පෙරවරුවේ තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයේ අභියසදී පැවැත්විනි. ඊට අගමැති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහතුරු ඇතුළු මැති ඇමතිවරුද රාජපක්ෂ පවුලේ ඥාතිහුද එක්ව සිටියහ. ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු අගමැතිවරයා තංගල්ල ප්‍රාදේශීය සංවර්ධන බැංකු මූලස්ථානය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවටද එක්විය. ඉදිරියේදී සිමෙන්ති ආනයනය කර කිලෝ 50 කොට්ටයක් රුපියල් 1250කට ජනතාවට ලබා දෙන බව සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක මහතා පවසයි. ඉදිරි සති කිහිපයේදී වෙළඳපොලේ සිමෙන්ති හිඟය ඉවත් වනු ඇතැයිද ඔහු කියා සිටී. මේ අතර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම තීරණය කළය. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1275කි. පවතින අයහපත් කාලගුණය නිසා ජලාශ කීපයක වාන් දුරටු තවදුරටත් විවෘත කර ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී. අබේ සිරිවර්ධන මහතා පවසයි. රාජාංගනය තබ්බෝව ජලාශවල වාන් දුරටු විවෘත කර ඇත. මාවිලච්චිය, දැදුරු ඔය, යෝධවැව, මුහදකුළම, මරදබඩු ජලාශවලද සුළු වශයෙන් වාන් දුරටු විවෘත කර තිබේ. බදුල්ලේ අඹේවෙල ජලාශය, මහනුවර නාලන්දා ජලාශය, අනුරාධපුරය තිසාවැව, කුරුණෑගල, බතලේගොඩ සහ කිඹුල්වානා ජලාශවලද ජල මට්ටම් ඉහළ ගොස් තිබේ. මේ නිසා වගාවට වැඩි වශයෙන් ජලය මුදා හැරීම සිදු කරේ. ජල විදුලි බලයද උපරිම මට්ටමින් නිෂ්පාදනය කිරීමට ක්‍රියා කර ඇතැයි ඒ මහතා කීවේය. මේ අතර දිස්ත්‍රික්ක 7කට පනව ඇති නායෑමේ අනතුරු ඇඟවීම් අද රාත්‍රී 10 දක්වා බල පැවැත්වේ. බදුල්ල, රත්නපුර, මාතලේ, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. හෙක්ටයාර් 6000කට වඩා තිබූ මුතුරාජුවෙල වගුරු බිමේ ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර් 1000ක් පමණක් බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එම ප්‍රමාණය හෝ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අදාළ භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබේ. මුතුරාජුවෙල ආරක්ෂා කිරීමට පරිසරවේදීන්ගේ යෝජනා අදහස් ඉහළින් පිළිගන්නා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියයි. මෙම ප්‍රදේශයේ දශක ගණනාවක් ක්‍රමක්‍රමයෙන් අනවසර ගොඩකිරීම් වලට ලක් වී ඇත. මේ සංරක්ෂණය නොකළොත් තව කාලයක් යන විට සියලු ස්ථාන ගොඩ කර තිබෙනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. කිසිම අවස්ථාවක වගුරුබිම් ප්‍රදේශයේ විදේශීය සමාගමකට පැවරීමක් සිදු නොකරේ. ගම්පා ප්‍රදේශයේ සුවිශේෂී පාරිසරික ලක්ෂණ ආරක්ෂා කර ගනිමින් තෙත්බිම් සංකල්පය යටතේ මෙය සංරක්ෂණය කරේ. ප්‍රංශයේ ජේතවන විහාරාධිපති රට ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පඬිත ආචාර්ය පූජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි සංවේගය පළ කරයි. උන්වහන්සේගේ අපවත් වීමෙන් නැති වූ හිඩැස කලකට පිරවිය නොහැකි බව රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. ප්‍රංශයේ වැඩ සිටියත් මෙරට සමාජ සත්කාරක වැඩසටහන් රසකට උන්වහන්සේ දායකත්වය ලබා දුන්හ. වෛද්‍ය සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම, දුගී ජනතාවට නිවාස ඉදිකර දීම, ඇස් කණ්ණාඩි ලබා දීම වැනි කාර්යයන් ඒ අතර වේ. ඉදිරි මහකන්නේ කාබනික වීවගාව ආරම්භක ක්ෂේත්‍ර උලෙල හෙට මඩාටුකම 101D7 යායේදී පෙරවරුවේ පැවැත්වේ. ඒ සඳහා මැති ඇමතිවරු මෙන්ම ප්‍රදේශීය නිලධාරීහුද එක් වෙති. නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හෙට සිට ධාවනය කිරීමට නියමිතයි. කෙසේ වෙතත් රාත්‍රී 7න් පසු දුම්රිය ගමන් සේවා මෙතෙක් ක්‍රියාත්මක නොවිය. ඒ පිළිබඳව ඉදිරි සතියේදී තීරණයක් ගැනීමට නියමිතයි. මගේ අවශ්‍යතා අනුව දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. රාත්‍රී 7න් පසු ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙතෙක් ධාවනයට එක් කර නැත. ප්‍රමුඛ පුවත මීළඟට. දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් පියෙකුමෙන් මවකමෙන් ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප ශ්‍රී ලංකාවත් සමග දැනට ඇති ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කරගන්නා බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් කවුසොග්ලි මහතා පවසයි. දැනට අතර වාර්ෂික වෙළඳ පිරිවැටුම ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි. ඒත් මේ වසරේ මුල් අර්ධයේදී සිදුවී ඇත්තේ ඩොලර් මිලියන 102ක වෙළඳාමකි. තුර්කිය මෙරටින් වැඩිපුරම මිලදී ගන්නේ තේ. තුර්කියේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයක් විවෘත කිරීමේ එක්වෙමින් එරට විදේශ අමාත්‍යවරයා මේ බව කීවේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ලොව ප්‍රමුඛ පෙළේ කොවිඩ් එන්නත් කීපයක ඵලදායි තව මාස 6කදී සීග්‍රෙන් පහළ ගොස් ඇති බව අනාවරණය වෙයි. ඇමරිකාවේ ප්‍රකට විද්‍යා සංග්‍රහය මේ පිළිබඳ කරුණු වාර්තා කර ඇත. මේ නිසා මූණු ආවරණ පැළඳීම පරතරය පවත්වා ගැනීම පරිස්සම් වීම අනිවාර්ය විය යුතුයි වෛද්‍යංශ අවධාරණය කරයි. ලෝකයේ ඇති ප්‍රවණතා පිළිබඳව සෑම විටම අවධානයෙන් පසුවිය යුතුය. මෙවන විට එන්නතේ කාලයේ මාස 6 සපිරුණු යුරෝපීය රටවල් රැසක කොරෝනාව යලි හිස ඔසවමින් පවතී. විදෙස් පුවත් ඇමරිකාවේ ටෙක්සාසි ප්‍රසංගයකදී සිදු මරණ සම්බන්ධයෙන් හූස්ටන් පොලිසිය අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉකුත් සිකුරාදා පැවති සංගීත ප්‍රසංගයේදී පුද්ගලයෝ 8 දෙනෙක් මිය ගියහ. ඉන් වැඩි දෙනා අවුරුදු 14ත් 27ත් අතර පසුවන්නෝ වෙති. අධික තෙරපීම එම මරණවලට හේතු වී ඇත. රැප් ගායක ට්‍රෙවින් ස්කොට්ගේ ගායනය අතරතුර මෙම තත්ත්වය උදා විය. කැපුම් තුවාල හේතුවෙන් 300කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා තිබේ. මෙම පරීක්ෂණයට අපරාධ හා මද්‍රව්‍ය නාශක අංශ සම්බන්ධ වනු ඇත. බ්‍රිතාන්‍යයේ උද්දමනය 3.1ක් ලෙස ඉහළාගයක් ගෙන තිබේ. එරටේ උද්දමන ඉලක්කය 2% ඉක්මවා යාම ආර්ථික අර්බුදයක් ලෙස සැලකේ. පවතින තත්ත්වයේ හැමේ ලබන අප්‍රේල් මාසයේ වන විට උද්දමනයේ 5% මට්ටමකට ළඟා වුණු වෙතයි පුරෝකථනය කර ඇත. පවතින ආර්ථික අර්බුද සම්බන්ධයෙන් Taman සමාවිලන බව එංගලන්ත මහ බැංකුවේ අධිපති ඇන්ඩ්‍රූ බේලි පවසයි. දැනටමත් නිවෙස් වෙත බෙම මීල ඉහළම දැඩි බලපෑම් එල්ල කර ඇත. උද්දමනය යනු අනිවාර්යෙන් ජනතාවගේ ගෘහස්ථ ආදායමට දරුණු ලෙස බලපාන කාරණයකි. පොලි අනුපාත ඉහළ දැමීමේ තීරණය දේශීයව හා ගෝලීයව වෙළඳපොළ හැසිරෙන තත්ත්වය අනුව සිදු කරන බව එරට මහ බැංකු අධිපතිවරයා කියයි. මාස 9කට පසු ඉන්දියාවේ අවම කොවිඩ් ආසාදිත මට්ටම පෙන්නුම් කරයි. ගෙවුණු පැය 24දී රටින් වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් 11000කට ආසන්න පිරිසක් පමණි. සක්‍රිය රෝගීන් සංඛ්‍යාව 1,47,000කට ආසන්න විය. එයද දින 255කට පසු පෙන්නුම් කළ අවම අගයකි. අවසන් වරට රටින් දෛනික ආසාදිතයින් 10,000කට අඩු වී ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේදී. ඊයේ වැඩි ආසාදිතයින් වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයේනි. එය 6,500ක් මවා තිබුණි. ගෙවුණු පැය 24දී රටින් කොවිඩ් මරණ 392ක් වාර්තා විය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. ලෝක බැංකුව ආධාරය යටතේ නියම ව්‍යාපෘතයක් ලෙස ගම්පහ නගරය ලෝකයේ ප්‍රකට ස්මාර්ට් සිටි සංකල්පය යටතේ සංවර්ධනය කරේ. ලබන වසරේදී සංවර්ධන කටයුතු සඳහා මුදල් සීමා වන බැවින් පුද්ගලික අංශය සමග එක්ව නිවාස සංවර්ධන කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වෙයි. භූමිය නාස්ති නොකර ජනගහනයට අවශ්‍ය නිවාස පහසුකම් ලබා දීමේ හොඳම ක්‍රමය වන්නේ මහල් නිවාස ඉදිකිරීමයි. කොළඹ නගරයේ ආරම්භ කර ඇති අඩු ආදායම්ලාභී නිවාස ගම්පහ දිස්ත්‍රික්කයේද ස්ථාපිත කරේ. මැදි ආදායම් නිවාස ව්‍යාපෘති 5000ක් සඳහා අනුමැතිය ලැබී තිබේ. ඉන් 3000ක වැඩ ආරම්භ කර ඇත. ඉන් 800ක් ගම්පහ පෑලියුගුර ප්‍රදේශයේ දැන් ක්‍රියාත්මකයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදින්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928. WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත් ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන මීළඟ ඕවර් 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට යලිත් සුදුසුකම් ලැබීමේ තරඟවලට සහභාගී වීමට සිදු වී තිබේ. ශ්‍රී ලංකාවට අමතරව බටහිර ඉන්දිය කොදෙව් ස්කොට්ලන්තය සහ නැමීබියාවට පළමු වටේ ක්‍රීඩා කිරීමට සිදු වී ඇත. නොවැම්බර් 15 වෙනිදාට පෙර ඕවර් 20 ශ්‍රේණිගත කිරීමේ අංක 1 සිට 8 දක්වා කණ්ඩායම් ඍජුවම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිය. බංග්ලාදේශයේද මෙවර ඊට අයත් වී තිබේ. ඉතිරි කණ්ඩායම් 4 මූලික වටෙන් මෙවර තරඟාවලියේදී මෙන් තෝරා ගැනේ. ඕවර් 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටේට පාකිස්තානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි. අවසන් පූර්ව තරඟයේ සදා අනෙක් කණ්ඩායම අද පැවැත්වෙන තරඟයේදී තීරණය වීමට ඉඩකඩ පවතී. අද තරඟයේදී නවසීලන්තය ඇෆ්ගනිස්තානය පරාජය කළොත් ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබනු ඇත. එසේ වුවහොත් නැමීබියාව සමග තරඟයේ ඉන්දියාව ජයගත්තද අවසන් පූර්ව වටේට පිවිසීමේ අවස්ථාව ඔවුන්ට නොලැබේ. ඊයේ එංගලන්තයත් සමග තරඟයේදී සුවිශේෂී සිද්ධියක් වූයේ දකුණු අප්‍රිකානු පිලේ කගිසෝ රබාදා එංගලන්තයට එරෙහි අවසන් පන්දුවාරයේ පළමු පන්දු 3ේදී කඩලු ත්‍රිත්වයක් වාර්තා කිරීමයි. ඒ අනුව මෙවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ වාර්තා වූ 3 වන කඩලු ත්‍රිත්වයමයි. මීට පෙර කර්ටිස් කැම්පර් සහ වනිදු හසරංග එම දායකත්වය පෙන්නුම් කළ. මෙතෙක් අපරාජිතව සිටි එංගලන්ත කණ්ඩායම ඊයේ දකුණු අප්‍රිකාව හමුවේ පරාජය විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරටේ කොර්ගේටඩ් ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන එක්ස්පැක්ස් ආයතනය කොළඹ කොටස් සුමාරු විසිදු කළ මූලික කොටස් නිකුතුව සඳහා අයදුම්කරුවන් 6000කට ආසන සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. මෙය එම සමාගමේ මූලික කොටස් නිකුතුව වෙත 11 ගුණයක අධි ඉල්ලුමකි. ඒ වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න බව සමාගම සඳහන් කරයි. මෙලෙස අධි ඉල්ලුම ලැබීමත් සමග අදාළ නිකුතුව විවෘත කළ දිනේදීම වසා දැමීමට සමාගම ක්‍රියා කළේය. තනි පුද්ගල සහ ආයතනික ආයෝජකයින් කොටස් මිලදීගෙන තිබේ. මෙම කොටස් හරහා ලැබුණු මුදල් වලින් ඉදිරියේදී තවත් නවීනතම කර්මාන්ත ශාලාවක් ඉදිකරේ. ඒ සඳහා රුපියල් බිලියන 3ක් වැය කිරීමට නියමිතයි. එම සමාගම මේ වන විට මාලදිවයින, කටාරය, ඉන්දියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, මැඩගස්කරය, සීෂෙල්ස් සහ රියුනියන් දූපත් වෙත තම නිෂ්පාදන අපනයනය කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙරට ෆෙයා ට්‍රේඩ් සහතිකයලත් එකම අත්‍යන්ත රෙදිපිලි සමාගම වන සෙලින් කර්මාන්ත ආයතනය 30 වසරක සැමරුම වෙනුවෙන් නිව් 30 ලෙස වැඩසටහනක් දියත් කරයි. මෙරට රෙදි ව්‍යන්නන්ගේ, ශිල්පීන්ගේ, නිර්මාණකරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සමූහ කැපවීමෙන් තමන්ට ජාත්‍යන්තරයේ ජය ගැනීමට හැකි බව එම ආයතනයේ නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය සඳහන් කරයි. ඇය සෙලින් නමින් මෙම ව්‍යාපාරය ආරම්භ කළේ රෙදි ව්‍යන්නන් 15 දෙනෙකු සමගිනි. මෙවන විට ග්‍රාමීය ප්‍රදේශවල 10කට වැඩි පිරිසක් එම ආයතනය මගින් සවිබල ගන්වා තිබේ. අත්කම් නිර්මාණ වලින් යුත් රෙදිපිලි මේ අතර වෙයි. ගෝලීය වෙළඳපොළ තුළ ඉහළ අගයක් එම නිෂ්පාදන සඳහා ලැබී ඇත.
යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. බස්නාහිර සබරගමුව මධ්‍යම වයබහා උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවෙයි. බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. යලි සිරස්තල ඊළඟ ශ්‍රේණියට යාමට පෙර අතපසු වූ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම අනිවාර්යයි. දරුවන්ට පාසල් පැමිණෙන්නේයි දැඩි ඉල්ලීමක්. 100% දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අයවැයකින් රටට ප්‍රතිලාභ රැසක් ලැබෙන බව ව්‍යාපාරික ප්‍රජාව කියයි. වගකීමෙන් ක්‍රියා නොකළහොත් යලිත් සීමා පැනවීමේ අවධානමක්. අයහපත් කාලගුණය තවදුරටත් මුද්‍රාජ වෙල හෙක්ටයාර් 6000කින් ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර් 1000ක් බව හෙළිවෙයි. බ්‍රිතාන්‍යයේ උද්දමනයත් ඉහළට. ඉන්දියාවේ කොරෝනා මාස 9කට පසු අඩුමාගයක. ඔවර් 20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටේට රටවල් 3ක් සුදුසුකම් ලබා අවසන්. මීළඟ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගවලට මුහුණ දීමට සිදු වෙයි. දිවා ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.